ආයිබෝන් දරුවනේ. AT තුන්වෙනි අදියර පන්තියට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි AT තුන්වෙනි අදියර සම්බන්ධයෙන් පුංචි මතක් කිරීමක් ඔයගොල්ලන්ට කළ යුතුයි කියලා මම හිතනවා. ළමයි ඔයගොල්ලෝ AT තුන්වෙනි අදියරේදී AT දෙවෙනි අදියර හැදෑරුවා වගේම AT තුන්වෙනි අදියරේදී ඔයාට තියෙනවා විෂයන් 4ක් පිළිබඳව හදාරන්න. විෂයන් 4ක් පිළිබඳව ඔයාට හදාරන්න තියෙනවා. එතකොට මේ මොනවද විෂයන් 4 කියන එක චුට්ටක් අපි සාකච්ඡා කරලා බලමු ඉස්සෙල්ලා. ඔයාට දරුවෝ හදාරද්දී ගිණුම් කරන විෂයන් දෙකක් තියෙනවා, ප්‍රධාන ගිණුම් කරන විෂයන්. එකක් තමයි ගිණුම් මූල්‍ය ගිණුම් කරන වාර්තාකරණය, එහෙම නැත්නම් උසස් මූල්‍ය වාර්තාකරණය, එහෙම නැත්නම් අපි කියනවා accounting reporting and accounting standards, ගිණුම් කරන ප්‍රමිත. දෙවෙනි එක තමයි ප්‍රධාන විෂය management accounting. තුන්වෙනි විෂය තමයි ඊටම රසවත් විෂය. ඒ තමයි taxation. එහෙම නැත්නම් බදුකරණය. හතරවෙනි විෂය තමයි විගණනය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? auditing. ළමයි මේ AT තුන්වෙනි අදියරේදී ඔයාට තියෙන විෂයන් අතුරින් මෙන්න මේ විෂයන් 4 තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඊට අතිරේකව ඔයා AT තුන්වෙනි අදියරේදී BC එහෙම නැත්නම් ව්‍යාපාර සංනිවේදන විෂය කරන්න වෙනවා. ඒක ඔයාට අනිවාර්යෙන්ම කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාට AT එකේ membership එක ගන්න නම් ඔයා AT එකේ BC එක කරලා පාස් කරලා තියෙනවා. එතකොට ඒක ඔයාට AT තුන්වෙනි අදියරේ කොටසක් ලෙස නෙමෙයි අතිරේක විෂයක් විදියටයි යන්නේ. එතකොට දරුවෝ මේකේදී ඔයාට දෙවෙනි අදියර වගේම මේකේ වාට අවම ලකුණු සංඛ්‍යාවක් තිබුණා නම් එහෙම නැත්නම් අවම ලකුණු සීමාව ඔයා පාස් කරලා තියෙනවා නම් AT තුන්වෙනි අදියර සාමාන්‍යයෙන් ලකුණු 40කින් උනත් මොනවා කරනවද? පාස් කරනවා. එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනවා නම් D සාමාර්ථයක් ගත්තත් ඔයාට මේක පාස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් D 4ක් තිබුණත් ඔයාට පාස් වෙන්න පුළුවන්. අපි මේ AT තුන්වෙනි අදියර හදාගද්දී ඔයාට හම්බෙන අමාරුම සංකීර්ණයි කියලා කියන විෂයෙන් අපි ආරම්භ කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට බදු කරන විෂයේදී මේකේ මේ විෂයන් 4 හදාරන ගුරුවරු පිළිබඳව ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට accounting reporting එකයි accounting standards කියන විෂය සහ management accounting එකේ කොටසක් කියන්නේ සමහරවිට අර්ධයක් හෝ ඊට වැඩියෙන් ඔයගොල්ලන්ට ඉගෙනවීම සඳහා ඔයගොල්ලන්ට මම සම්බන්ධ වෙනවා. ඊට අතිරේකව accounting standards ටික ඉගෙනවීම සඳහා ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා වරලත් ගණකාධිකාරී නුවන් සර් මොරටු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වරලත් ගණකාධිකාරීවරයෙක් ඔහු සම්බන්ධ වෙනවා. ඔයගොල්ලොත් එක්ක මේ accounting standards පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. ඒ වගේම management accounting එකෙත් හරිද ඇතැම් පාඩම මේකක සඳහා මොනවාද වරලත් ගණකාධිකාරීවරයෙක් සම්බන්ධ වෙනවා. ඒ වගේම බදු කරන විෂය හදාරන්නේ හිටපු ENY ආයතනයේ බදු කරන අංශයේ වරලත් ගණකාධිකාරී ඒ වගේම වර්තමානයේ මොරටු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන වරලත් ගණකාධිකාරී නුවන් සර් තමයි ඔයගොල්ලොත් එක්ක ටැක්සේෂන් එකට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි විගණන ඔඩිට් මැනේජර් කෙනෙක් විගණන කළමනාකරුවෙක් ඔයගොල්ලොත් එක්ක ජනප්‍රිය සමාගමක විගණන කළමනාකරුවෙක් ඔයගොල්ලන්ට ඔඩිට් එකත් එක්ක එහෙම නැත්නම් ඔඩිටින් විෂයත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද ප්‍රායෝගික විෂයන් නිසා ප්‍රායෝගික අත්දැකීම් ඔයගොල්ලන්ට මේ තුන්වෙනි අදියරේදී බෙදා හදා ගන්නට. එහෙමනම් අපි මේ ආරම්භක ලෙසන් එකේ පටන් ගමු. මැනේජ්මන්ට් accounting එක එහෙම නැත්නම් කළමනාකරණ ගිණුම්කරණයේ
ලකුණු ලැබෙන ලකුණු 15ක ඒකකයකින් අපි මුලින්ම මැනේජ්මන්ට් ඇකවුන්ටින් එක පටන් ගමු. ලියා ගන්න මාතෘකාව පෙරසැරි ගිණුම්. පෙරසැරි ගිණුම්. පෙරසැරි ගිණුම්. පෙරසැරි ගිණුම්. ළමයි ගිණුම් තිබුණාට මේක මැනේජ්මන්ට් ඇකවුන්ටින්. ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් නෙමෙයි. පෙරසැරි ගිණුම්. ඉංග්‍රීසියෙන් කියනවා process accounting. process accounting. process accounting. පෙරසැරි ගිණුම් එහෙම නැත්නම් ඔකට ක්‍රියාවලි ගිණුම් කියලා කියනවා. පෙරසැරි ගිණුම්. මොකද්ද ළමයි මේ පෙරසැරියක් කියන්නේ? පෙරසැරියක් කියන්නේ ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක්. ඒකට process එකක් කියන්නේ ක්‍රියාවලිය කියන වචනේ. නිෂ්පාදන ක්‍රියාවලිය. මොකද්ද මේ නිෂ්පාදන ක්‍රියාවලියකින් සිදු වෙන්නේ? අමුද්‍රව්‍ය. එහෙම නැත්නම් input. process එකකට වාචනය කළා. එහෙම නැත්නම් ක්‍රියාවලියකට වාචනය කළා. මේකෙන් ලබා ගන්නවා මොනවද? output එක. මොකද ලබා ගන්නේ? output එක. input process output. එහෙම නැත්නම් යෙදවුම් ක්‍රියාවලිය නිමවුම්. ළමයි මේ යෙදවුම් කියන්නේ මොනවද? යෙදවුම් කියන්නේ දරුවෝ නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග. නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග. මොනවද දරුවෝ නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග තියෙන්නේ? මූලිකාංග තියෙනවා ප්‍රධාන වශයෙන් 4ක්. මොනවද ඒ 4? පළවෙනි එක ඍජු ද්‍රව්‍ය. දෙවෙනි එක ඍජු ශ්‍රමය. තුන්වෙනි එක ඍජු වියදම්. එහෙම නැත්නම් ඍජු වෙනත්. හතරවෙනි එක තමයි නිෂ්පාදන පොදු කාර්යය. නිෂ්පාදන පොදු කාර්යය. මෙන්න මේ පිරිවැයේ තියෙන මූලිකාංග. එහෙම නැත්නම් මේ නිෂ්පාදන පිරිවැයේ තියෙන මූලිකාංග තමයි මේ process එකට එන මොනවද? input. එහෙම නැත්නම් යෙදවුම්. ළමයි අපි process එකකින් බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියකින් බලාපොරොත්තු වෙන්නේ output එකක්. ඒ කියන්නේ මොනවද? goods. මොනවද මේ goods කියන්නේ? භාණ්ඩ. මේකට තමයි කියන්නේ නිමවුම කියලා. නිමවුම අපි භාණ්ඩයක් බලාපොරොත්තු වෙන්නේ. ළමයි නිෂ්පාදන ක්‍රියාවලියකින් භාණ්ඩයක් ගද්දී මේ නිෂ්පාදන අමුද්‍රව්‍ය වලින් කොටසක් හානියටපත් වෙනවා. කොටසක් මොනව වෙනවද? හානියටපත් වෙනවා. එතකොට මේ හානිය කියන්නේ මේකේ තියෙන output එක. හානිය. එහෙම නැත්නම් මේකට කියනවා මොකක් කියලාද? අපතේ යාම. අපතේ යන දේවල් output එකක් විදිහට එළියට යන නිෂ්පාදන ක්‍රියාවලිය. අපතේ යන දේවල්. මේ අපතේ යන දේවල් හානිය කොටස් දෙකක් තියෙනවා ළමයි. එකක් තමයි මොන අපතේද? සාමාන්‍ය අපතය. අනිත් එකට කියනවා මොන අපතය කියලාද? අසාමාන්‍ය අපතය කියලා. එකක් තමයි මොන අපතේද? සාමාන්‍ය අපතේ. අනිත් එක තමයි මොකක්ද? අසාමාන්‍ය අපතේ. එහෙනම් දැන් අපි බලන්න යන්නේ මොකක්ද මේ නිෂ්පාදන ක්‍රියාවලියක් කියන්නේ? මේ නිෂ්පාදන ක්‍රියාවලිය output එක කියන්නේ මොකක්ද? ඒ output එක තුල අන්තර්ගත වෙන දේවල් මොනවද කියලා. එතකොට අපි පොඩි නෝට් එකක් ලියාගෙන ඉමු. ඊට පස්සේ උදාහරණ කීපයක් අරගෙන අපි මේක පැහැදිලි කර ගැනීම කරගමු. ලියා ගන්න. ආයතනයක භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමකදී හෝ අදාළ භාණ්ඩය වැඩි දියුණු කිරීමකදී සිදුවන ක්‍රියාවලිය
සිදුවන ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය නම් වේ. නිෂ්පාදන ක්‍රියාවලිය නම් වේ. මෙම නිෂ්පාදන ක්‍රියාවලියෙන් සිදුවන්නේ අමුද්‍රව්‍යයක් නිමි භාණ්ඩයක් බවට පත් කිරීමයි. අමුද්‍රව්‍යයක් නිමි භාණ්ඩයක් බවට පත් කිරීමයි. මෙලෙස අමුද්‍රව්‍යයක් නිමි භාණ්ඩයක් බවට පත්වීමේදී හෝ වැඩි දියුණු කිරීමකදී එයට වටිනාකමක් එකතු වේ. මොකක්ද වෙනවා කියන්නේ මේකට වටිනාකමක් මොනව වෙනවලුද? එකතු වෙනවා. එයට වටිනාකමක් එකතු වේ. මෙලෙස වටිනාකම එකතු කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණ ගිණුම්කරණයේදී පෙර සැරියක් ලෙස හඳුන්වයි. මෙම පෙරසැරියක සිදුවන මූලික ක්‍රියාවලිය පහත පරිදි රූප සටහනකින් දැක්විය හැක. right. ඉක්මනින් ළමයි process එකේ එහෙම නැත්නම් මේ ක්‍රියාවලියේ රූප සටහන ඇඳ ගන්න. ලියාගෙන ඉවරද? හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න ළමයි කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන අමාරුම පාඩම් අතර එකක් තමයි පෙරසැරිය. අපි ඒකෙන් තමයි පටන් ගත්තේ කළමනාකරණ ගිණුම්කරණය. ඒ නිසා ලේසි පාඩමකින් නෙවෙයි. ලේසි පාඩම් ගොඩක් තියෙනවා. පටන් ගත්තේ මේකේ ලොකුම පාඩමේ. පිරිවැස්සා කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන ලොකුම පාඩම මේක කියලා. process accounting හැමදාම විභාගෙන එකක්. ලකුණු 15කට.
right. අපි මේක පුංචි උදාහරණයක් අරගෙනම පැහැදිලි කරගමු දරුවෝ. පුංචි උදාහරණයක් අරගෙන පැහැදිලි කරමු. ලියන්න උදාහරණ 1. උදාහරණ 1. කළමනාකරන ගණකාධිකරණේ අපි හදන පළවෙනි ගාන. ලියා ගන්න උදාහරණ 1. උදාහරණ 1 ලියන්න. එන මේ විදිහට. එක්තරා ව්‍යාපාරයක පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ යටතේ ලියන්න ඍජු ද්‍රව්‍ය ඒකක 1000ක්. ඍජු ද්‍රව්‍ය ඒකක 1000ක්. රුපියල් 90000යි. ඍජු ශ්‍රමය රුපියල් 30000යි. නිෂ්පාදන පොදු කාර්යය රුපියල් 22000යි. නිෂ්පාදන පොදු කාර්යය රුපියල් 22000යි. සාමාන්‍ය අපතය යෙදවුම් වලින් 10%යි. සාමාන්‍ය අපතේ යෙදවුම් වලින් 10%යි. වරණක් ඇතුළේ ලියන්න. ඒවා සුන්බුන් ලෙස ඒකකයක් රුපියල් 70 බැගින් විකිණිය හැක. රුපියල් 70 බැගින් විකිණිය හැක. ඊළඟට නිමවුම ඒකක 850ක් වේ. ඉතිරි තොග නොමැත. ඉතිරි නොනිමි තොග නොමැත. මේක තමයි ගානක දෙන එක ස්ටෑන්ඩඩ් එකක්. දැනට අපි එහෙනම් ගන්නේ නොනිමි තොග නැහැ කියන අවස්ථාව. භාගයට හදපුවා නැහැ. යටි ලියන අවශ්‍ය වන්නේ පෙරසැරි ගිණුම පෙන්වන්න. process account එක පෙරසැරි ගිණුම හදලා පෙන්වන්න කියලායි කියන්නේ. මෙන්න මෙහෙමයි ළමයි පෙරසැරි ගිණුම හදන්නේ. ගාන ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් ඉතාම ඉක්මනින් ගාන ලියා ගන්න අඩුපාඩු ටික. right.
මෙන්න මේ විදිහට ඔයා ගිණුමක් වශයෙන් රූල් කරන්න ඕනේ මේක. පල්ලෙහාට රූල් 6ක් 7ක් ඇති. වටිනාකම් තීරු 2යි. මේ පැත්තේ වටිනාකම් තීරු 2යි. මේක නම් කරගන්න පෙර සැරි ගිණුම. කාණ සාමාන්‍ය රුපියල් 1000 වලින් එහෙම හදන්න එපා. මොකද රුපියල් වලින් විතරක් නෙමෙයි මේ ගානේ විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා 1000 කියලා එහෙම දාන්න එපා. පෙර සැරි ගිණුම. රූල් කරගන්න රූල් කරේ නැති අය පල්ලෙහාට රූල් 6ක් 7ක් තියෙන්න ටී ගිණුමක් ගහගන්න ගහගෙන වටිනාකම් තීරු දෙකකට බෙදලා වෙන් කරගන්න. වටිනාකම් තීරු දෙක. මෙන්න මේකේ තීරු දෙක නම් කරගන්න මේක ප්‍රමාණය. මේක වටිනාකම. මේක ප්‍රමාණය. මේක වටිනාකම. ප්‍රමාණයයි වටිනාකමයි. ප්‍රමාණයයි වටිනාකමයි. ප්‍රමාණ තීරුවයි වටිනාකම් තීරුවයි. ප්‍රමාණ තීරුවයි වටිනාකම් තීරුවයි. ප්‍රමාණය වටිනාකම. ළමයි මතක තියාගන්න මෙන්න මෙහෙම. දැන් ඔයාලට උඩ මම තියරි chart එකක් පෙන්නුවානේ. ඒකේ මතක තියාගන්න ගිණුමේ මේ පැත්තේ දාන්නේ input. මේ පැත්ත දාන්නේ මොනවද? input. මේ පැත්තේ දාන්නේ output. නිසා හරබැර කියන එක මතක තියාගන්නට වඩා ලේසි. ඔයාලා මතක තියාගන්න මෙහි input, මෙහි output. මේක නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුල් වෙන දේවල්, නිෂ්පාදන ක්‍රියාවලියෙන් පිට වෙන දේවල්. ළමයි මේ ගානේ input තුනක් තියෙනවා මෙතන දීලා. ඒ input තුන මෙතන ලියා ගන්නවා. මොනවද තියෙන්නේ? ඍජු ද්‍රව්‍ය තියෙනවා. ඍජු ශ්‍රමය තියෙනවා. නිෂ්පාදන පොදුකාරය තියෙනවා. මේ තුනම මේකේ තියෙන ඉන්පුට් එකක් වෙනවා. කොහොමද තියෙන්නේ? 90යි 30යි 22000යි වටිනාකම් තීරුවේ දාන්නේ. මේ අමුද්‍රව්‍ය වල විතරක් ප්‍රමාණය දීලා තියෙනවා 1000යි. ඒකේ විතරයි ප්‍රමාණය දීලා තියෙනවා 1000යි. ළමයි අනිත් පැත්තට යන්නේ අවුට්පුට් එක. ළමයි නිෂ්පාදන ක්‍රියාවලියකදී සාමාන්‍යයෙන් අපතයක් සිදු වෙනවා කිව්වා. ඒකට අපි කියනවා සාමාන්‍ය අපතේ කියලා. ඒක හැම ගානකම අනිවාර්යයෙන්ම තියෙනවා. කොච්චරක්ද මේ සාමාන්‍ය අපතේ තියෙනවා කියන්නේ? 10%යි. මොනවයින්ද මේ තියෙන මෙතන බෝඩ් එකේ යෙදවුම් වලින් 10%යි. යෙදවුම් කියන්නේ ළමයි අමුද්‍රව්‍ය ප්‍රමාණය. මේ තියෙන්නේ ඒකක 1000යි. මේකෙන් 100ට කීයක්ද? 10ක්. 1000න් 110ක් කියන්නේ කීයක් වෙනවද? 100යි. එතකොට ළමයි අපතේ යන ඒවා එහෙම නැත්නම් වේස්ට් එක අපි මොකද කරන්නේ? සුන්බුන් විදිහට විකුණනවා. එකක් රුපියල් කීය ගානේද? 70 ගානේ. සුන්බුන් විදිහට විකුණනවා එකක් 70 ගානේ. එහෙනම් කොච්චරක් විකුණනවද? එකක 100ක් විකුණනවා. මොකද වේස්ට් උනා 100ක්. එහෙනම් 100ෙම 70ක් කියන්නේ කීයක් වෙනවද? 7000යි. සාමාන්‍ය අපතේ යාම.
normal wastage. ඊළඟට තව එකක් එනවා. ඒ තමයි ඕකේ දීලා තියෙනවා නිමවුම. output එක. මේ දීලා තියෙන නිමවුම ඒකක කොච්චරක් තියනවලුද? 850ක් තියනවලු. ඒකක 850යි. හැබැයි ඒකේ වටිනාකම කීයද කියලා අපි හොයාගමු. අපි බලමු මේක හොයාගන්නේ කොහොමද කියලා. අපල මේක හොයාගන්නේ කොහොමද කියලා. ළමයි ඊළඟට බලන්න ඕනේ මේ තියෙන සාමාන්‍ය අපතේනේ. ගානේ අපි බලන්න ඕනේ අසාමාන්‍ය අපතයක් තියනවද කියලා. ඒක හොයාගන්නේ මෙහෙමයි. ඒක හොයාගන්න සිද්ධාන්තමය ක්‍රමය සහ ලේසි ක්‍රමය කියන දෙකම අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එකක් තමයි මේකේ තියෙන ලේසිම ක්‍රමය. අපි 1000ක් දැම්මා. 1000න් අවුට්පුට් එක 850යි එන්නේ. වේස්ට් වෙනවා 100ක්. එතකොට 950යි. 1000න් 950යි අවුට්පුට් එක ගිහිල්ලා තියෙන්නේ. තවත් නාස්තියක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අසාමාන්‍ය අපතේ යාමක් තියෙනවා 50ක. එතකොට මේ පැත්තේ 1000න් අවුට් මෙහෙන් ආවන ළමයි ක්‍රියාවලියකට අනිත් පැත්තෙන් එළියට යන්න එපා ඊට සමාන ප්‍රමාණයක්. අපි කිලෝ 10ක් දැම්මා නම් කිලෝ 10ක් අනිත් පැත්තෙන් එළියට යන්න ඕනේ. හැබැයි එළියට යන දේ වේස්ට් එකක් විදිහට වෙන්නත් පුළුවන්. නමුත් මැද ඉතුරු වෙන්න බෑ ක්‍රියාවලිය තුල. ඒ නිසා කියන්නේ මෙතනින් 1000ක් එද්දි මේ පැත්තෙන් 950යි කියලා තියෙන්නේ. තව 50ක් අසාමාන්‍ය ලෙස වේස්ට් එකක්. දැන් ඒකේ ප්‍රමාණය හොයාගත්තා. මේ 50 හොයාගන්න තවත් ක්‍රමයක් තියෙනවා ළමයි. ඒ මෙන්න මෙහෙමයි. හරිද? ඒ තමයි ළමයි අපි බලනවා මෙන්න මේ විදිහට. ඒ තමයි ළමයි අපි ගන්නවා යෙදවුම් ඒකක කීයක් තියෙනවද කියලා. යෙදවුම් වල තියෙනවා ළමයි ඒකක කීයක්ද? 1000ක්. ඒකෙන් අයින් කරනවා සාමාන්‍ය අපතේ යාම. ඒ කියන්නේ කීයද? 100ට 10යි. 100ට 10යි කියන්නේ 100යි. එතකොට මෙතන ඉතුරු වෙනවා කීයක්ද? 900ක්. මේ 900ට කියනවා ළමයි අපේක්ෂිත නිෂ්පාදනය. අපේක්ෂිත නිෂ්පාදනය කියන්නේ අපි නිෂ්පාදනයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. එයි ළමයි 1000ක් දාද්දි 100ක් සාමාන්‍යයෙන් වේස්ට් වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ 900යි. හැබැයි බලාපොරොත්තු වෙන්නේ 900ක් වුණාට සත්‍ය වශයෙන් අපිට නිෂ්පාදනයක් තිබුණා. ඒක දීලා තිබුණා මෙච්චරක් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා. කොච්චරක්ද නිෂ්පාදනය කරලා තියෙන්නේ? 850යි. මේ තියෙන්නේ සත්‍ය වශයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ 850යි. 900න් 850ක් ගිහිලා නම් කීයක් ඉතුරුයිද? 50ක් එනවා. මෙන්න මේක තමයි මොන අපතේ වෙන්නේද? අසාමාන්‍ය අපතේ වෙන්නේ. අසාමාන්‍ය අපතේ වෙන්නේ. abnormal wastage. අසාමාන්‍ය අපතේ වෙන්නේ 50යි. එතකොට මේ 50 මම ලේසි ක්‍රමයේ කියලා දුන්නා ඔයාට. මේක ගණනය කරන ක්‍රමය කියලා දුන්නා. හරිද? ගණනය කරන ක්‍රමය කියලා දුන්නා. මේ දෙකෙන් Tamanට කැමති විදිහක් පාවිච්චි කරන්න පුළුවන්. වඩා යෝග්‍යයි ඔයා මේ පෙරවැඩේ ලියලා ගණනය කරනවා නම් ඒක වර්ධින්න තියෙන සම්භාවිතය ඉතාම අඩුයි. ඊළඟට ඔයා මෙතන වටිනාකම හොයන්න ඕනේ. මේ වටිනාකම හොයද්දි මේ අවුට්පුට් එක කොස්ට් එක කීයද කියලා බලන්න ඕනේ පිරිවැය. ඒක හොයනවා අපි පෙරවැඩකට ගිහිල්ලා මෙන්න මේ වගේ සූත්‍රයක් තියෙනවා ඒකකයක පිරිවැය හොයන්න. ඒකකයක පිරිවැය හොයන්න. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරමු. කොහොමද හොයන්නේ? මේකට ගන්නවා මුළු යෙදවුම් ටික. මේකෙන් අයින් කරනවා සාමාන්‍ය අපතය. මේක බෙදනවා අපේක්ෂිත නිෂ්පාදනය. දැන් ඔයා ඉක්මනින් මෙන්න මේ අසාමාන්‍ය අපතේ ගණනය කරපු හැටි අවශ්‍යය ලියා ගන්න.
ඊළඟට ඒකකයක පිරිවැය හොයන සූත්‍රය ලියා ගන්න. හරිද ළමයි ලියාගෙන ඉවරද? දැන් අපි ඒකකයක පිරිවැය හොයන්නේ කොහොමද? මෙන්න බලන්න හොඳට. මොකද්ද මෙතන තියෙන්නේ මුළු යෙදවුම්. මුළු යෙදවුම් කියන්නේ ළමයි මෙන්න මේ ඉන්පුට් තුනේම එකතුව. මේ ඉන්පුට් තුනේම එකතුව කීයක් තියෙනවද? 1,42,000යි. 1,42,000යි. ඒකෙන් අඩු කරනවා සාමාන්‍ය අපතය. සාමාන්‍ය අපතය කියන්නේ ඒකේ වටිනාකම කීයද? 7,000යි. බෙදනවා. අපේක්ෂිත නිෂ්පාදනය. මේ තියෙන අපේක්ෂිත නිෂ්පාදනය කීයද තියෙන්නේ? 900යි. අපේක්ෂිත නිෂ්පාදනය 900යි. දැන් ගන්නවා මේක සුළු කරලා. මේකෙන් 7,000ක් ගියාම 1,35,000යි. බෙදන්න ඕනේ 900න්. බිංදු දෙකට බිංදු දෙක කපලා ගියා 1359න් බෙදපුවම උත්තරේ එනවා 150ක්. ඒකකයක පිරිවැය 150යි. 150ේව කීයක් එනවද මෙතෙන්ට? 850ක්. 150ේව 850ක් කැල්ලේ කරන් බලන්න 1,27,500යි. කැල්ලේ කරන් වැඩි කරලා බලන්න 850ේව 150ක්. ඊළඟට මේකත් වැඩි කරනවා මේකෙන් 150ේව 50ක්. එතකොට කීය දෙන්නේ? 7,500යි. එතකොට ළමයි නිමවුමේ සහ සාමාන්‍ය අසාමාන්‍ය අපතේ වටිනාකම ගත්තේ අපි හොයාගත්තේ ඒකක පිරිවැයෙන් වැඩි කළා. දැන් අපි මේක තුලනය කරනවා. මේකේ ළමයි නොනිමි තොග නැත කියලා තියෙනවනේ. නොනිමි තොග නැහැ කියන්නේ මේ ගිණුමේ ශේෂය පහළට යාමක් සිදු වෙන්න බෑ. නොනිමි තොග තියෙනවා නම් මෙන්න මේ ගිණුමේ ශේෂය පහළට ගෙන ගියා ඉදිරියට ගෙන ගියා කියලා ගිණුමේ එන්න පුළුවන්.
හැබැයි එන අවස්ථාවත් අපිට තියෙනවා. ඒක අපි තාම කතා කළේ නැහැ. දැනට මේ කතා කරන්නේ නොනිමිතව නැහැ කියන අවස්ථාව. දැන් ප්‍රමාණ තීරුව බැලන්ස් කරමු. මේ පැත්ත 1000යි. මේ පැත්තෙත් එකතුව කීයක් එනවද හරියටම? 1000යි. ඒ කියන්නේ මොකුත් ඉතුරු වෙන්න බෑ කිව්වනේ. මේ පැත්ත 1,42,000ක් තියෙනවා. මේ පැත්තෙත් ගන්නවා 0.3යි. එකක් ඉතුරුයි. 7යි 7යි 14යි 3යි 21යි ඉතුරු 1යි 22යි. දෙකක් ඉතුරුයි 12යි 2යි 14යි. කීයකට සමාන වෙලා යන්නේ? 1,42,000කට සමාන වෙනවා. මං කිව්වා මෙතන යමක් ඉතුරු වෙන්න බෑ. ඉතුරු වෙන්න බෑ කියන්නේ නොනිමි නෑ. නොනිමි නැති නිසා දෙපැත්ත මොනවා වෙලා යන්න ඕනේද? සමාන වෙලා යන්න ඕනේ. දෙපැත්ත සමාන වෙලා යන්න ඕනේ. දෙපැත්ත සමාන වෙලා යන්න ඕනේ. ඔන්න ඔය ගිණුමට කියනවා මොන ගිණුම කියලාද? පෙරසැරි ගිණුම. ඔය පෙරසැරි ගිණුම අපි කතා කළේ නොනිමි භාණ්ඩ නොමැති අවස්ථාවකදී. මොකක් නොමැති අවස්ථාවකද? නොනිමි භාණ්ඩ නොමැති අවස්ථාවකදී. තව උදාහරණයක් අරගෙන අපි බලමු දරුවෝ. තව උදාහරණයක් අරන් බලමු. තව උදාහරණයක් අරන් බලමු. ලියන්න උදාහරණ දෙක. උදාහරණ දෙක. පහත තොරතුරු සපයා ඇත. පහත තොරතුරු සපයා ඇත. සපයා ඇත. මෙතන ඍජු ද්‍රව්‍ය ඒකක 600යි. රුපියල් 72000යි. ඍජු ශ්‍රමය රුපියල් 40000යි. නිෂ්පාදන පොදු කාර්යය රුපියල් 20500යි. 20500යි. සාමාන්‍ය අපතය යෙදවුම් වලින් 10%යි. යෙදවුම් වලින් 10%යි. ඒවා සුන්බුන් ලෙස ඒකකයක් රුපියල් 75 බැගින් විකිණිය හැක. නිමවුම ඒකක 520යි. ඉතිරි නොනිමි තොග නොමැත. අවශ්‍ය වන්නේ පෙරසැරි ගිණුම පෙන්වන්න. බලන්න දරුවෝ, පෙරසැරි ගිණුම ඊටාම ඉක්මනින් හදමු.
ඉක්මනින් හදන්න පෙරසරිය. චෝටකින් ළමයි මෙතන පොඩකින් මෙතන කැල්කියුලේට් කරන්න ඉස්සෙල්ලා අනිත් ඒවා යවුලක් නෑ චෝටකින් මෙතන 40000 වෙනකොට ඔයාලට කැල්කියුලේෂන් ලේසි වෙන්න ඔයාලට මෙතන සංඛ්‍යාවක් දෙන්න මෙතන දාගන්නකො 20000ක් 20000ක් දාන්න 40000 වෙනකොට 20000ක් දාන්න 40000 වෙනකොට 20000ක් දාන්න. ඉසිදා දාලා හදන්න. ඉක්මනින් පෙරසරි ගිණුමර උල් කළා. පෙරසරි ගිණුමර උල් කළා. ඉන්පුට් ටික දාන්න, අවුට්පුට් ටික දාන්න. අසාමාන්‍ය අපතේ abnormal wastage එක හොයන්න. ඊට පස්සේ ඒකක පිරිවැය හොයලා එන්න මේ දෙකේ වටිනාකම් ටික ගණනය කරන්න. ඉක්මන් කරන්න. කොයි ඉක්මන් කරන්න තව විනාඩි කිහිපයක් දෙන්නේ.
බලමු අපි ආ ඉන්පුට් ටික හරියට දැම්මද කියලා. ඍජු ද්‍රව්‍ය 72000යි. ඍජු ශ්‍රමය 20000යි. නිෂ්පාදන පොදුකාරය 20500යි. 20500යි. එතකොට මේකේ ප්‍රමාණය තියෙන්නේ 600යි ප්‍රමාණ තීරකට යනවා. දැන් බලනවා අනිත් පැත්ත අවුට්පුට් එක. අසාමාන්‍ය අපතේ යෙදවුම් වලින් 10%යි. මේකෙන් 10%යි කියන්නේ 60යි. නිමවුම මේ තියෙන්නේ 520යි. දැන් අපි කිව්වා මෙහෙම බලන්න පුළුවන් 600ක් ඉන්පුට් කරද්දී අවුට්පුට් එක ගිහිලා තියෙන්නේ 580යි. 580යි. එහෙනම් මෙතන මොකද්ද? තව 20ක අඩුවක් තියෙනවා. ඒක ඇබ්නෝමල් වේස්ටේජ් එක. දැන් මෙතන සාමාන්‍ය අපතය කියන්නේ වේස්ට් එක විකුණලා තියෙනවා 1.75 ගානේ. එතකොට 60ව 75ක් කියන්නේ කීයද එන්නේ? 4500යි. 4500යි. දැන් මෙන්න මෙතන නිමවුම සහ අසාමාන්‍ය අපතේ හොයන්න ඒකක පිරිවැය ගන්න ඕනේ. මේ අසාමාන්‍ය අපතේ අපි දීර්ඝ ක්‍රමයට හොයාගමු 20. යෙදවුම් තිබුණේ ඒකක 600යි. ඒකෙන් සාමාන්‍ය අපතේ 60ක් අඩු වුණා. එතකොට අපේක්ෂිත නිෂ්පාදනය වෙන්නේ 540යි. ඒ 540න් සත්‍ය නිෂ්පාදනය 520යි තිබුණේ. එතකොට වේස්ට් එක කීයක් තිබුණාද? 20යි. ඇබ්නෝමල් වේස්ට් එක 20යි. දැන් මෙතන ඒකක පිරිවැය හොයමු. මුළු යෙදවුම් කියන්නේ මේ ඔක්කොම තියෙනවා 112500යි. ඒකෙන් සාමාන්‍ය අපතේ අඩු කරනවා. සාමාන්‍ය අපතේ කියන්නේ මේ ගාන 4500යි. බෙදන්න ඕනේ අපේක්ෂිත නිෂ්පාදනය මේ තියෙන දරුව මෙතන අපේක්ෂිත නිෂ්පාදනය 540යි. දැන් සුළු කරන්න මේකෙන් මේක අඩු කරපුවාම 1,80,000ක් එනවා. ඒක බෙදන්න 540න් බිඳුවට බිඳුව කපලා ගියා 54ට 1යි 108ට රුපියල් කීයක් එනවද? 200ක් එනවා. එකක පිරිවැය 200යි. දැන් මෙතන තියෙන සංඛ්‍යා ටික 200ෙන් වැඩි කරමු. එතකොට මෙතන බිංදු 3යි. 52ව දෙකක් කියන්නේ 104යි. දැන් මෙතන වැඩි කරමු 200ව 20යි කියන්නේ රුපියල් 4000යි. ඔච්චරයි දෙන්නේ. දැන් අපි ගමු පෙරසරි ගිණුමේ මේක තුලනය කරමු ප්‍රමාණ තීරුව. මේ පැත්ත 600යි මේ පැත්තෙත් 600යි. වටිනාකම් තීරුව බැලන්ස් වෙනවද කියලා බලමු. මේ පැත්ත 500යි 112යි 500යි. ඒක මේ පැත්තෙත් ගන්න 104යි 108යි 112යි 500යි 112500කට බැලන්ස් වෙලා යනවා. මොකද හේතුව නොනිමිත ඔබ නැහැ කියන්නේ අවසාන ශේෂ නැහැ. අවසාන ශේෂ නැහැ. එතකොට අපි කතා කළේ නොනිමි භාණ්ඩ නොමැති අවස්ථාවකදී පෙරසැරි ගිණුමක් මොනවා කරන හැටිද? හදන හැටි. එතකොට මේ පෙරසැරි ගිණුම් වල තව ඕගොල්ලන්ට අතිරේක පැවරුමක් ඕගොල්ලන්ට ලබා දෙනවා. ඊට අමතරව පෙරසැරි ගිණුම් වල ආපු පසුගිය ප්‍රශ්න ටික අපි ඉදිරි ලෙසන් කිහිපයකින් මොනවා කරනවද? සාකච්ඡා කරනවා. මේවා ළමයි විභාගයේ අනිවාර්යෙන් එන ප්‍රශ්න. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. කෙටි වේලාවකින් අපිට උත්තරයක් දීලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා හොඳට මේ ගණන් දෙක හදපු විදිය හොඳට බලන්න. මෙන්න මේ ක්‍රමවේදය process එක හරියට අවබෝධ කරගන්න. එතකොට ඔයාට පුළුවන් හරිද මේ තුන්වෙනි එකේදී පාඩමෙන් පාඩම මේ විදිහට විභාගයේ ඉලක්ක කරගෙන ප්‍රශ්න ටික තෝරගෙන ඔයාට විභාගය කරන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි එකටත් වඩා මේ තුන්වෙනි එකේදී ඔන්න විශේෂත්වය තියෙනවා. ඔයාට ගිලුම් කරන ප්‍රශ්න පත්‍රයේ
ඔයාලට ප්‍රශ්න ටික හැමදාම එන ටික තෝරගෙන ඉතාම හොඳින් මේ ටික මුලින් අධ්‍යයනය කරලා ඔයාලට ලකුණු අවම සංඛ්‍යාව අරගෙන හරිද කිසිම අවදානමක් නැතුව වැඩ යන්න පුළුවන්. ඒ නිසා පාඩම් ටික ඔක්කොම අවසන් කරලා හරිද හොඳට A1කට B1කට යන දරුවෙකුට හොඳින් මහන්සි වෙලා යන්න පුළුවන්. අපි මේ ඉස්සෙල්ලාම කරන්නේ ඔයාට අවම ලකුණු ටික දාන්න අවශ්‍ය ලකුණු 15ක් මෙතන ඊළඟට තව එකක් තියෙනවා සීමාකාරී සාධකවල ලකුණු 5 මේ ලකුණු 10ක් ආන්නේ වගේ පාඩම් 4කින් 5කින් ඔයාට අවම ලකුණු සංඛ්‍යාව ඉස්සෙල්ලාම රිස්ක් එකක් නැතුව අපි ගොඩනගා ගන්න ඕනේ. මොකද අපිට ඒක පාස් පේපර්ස් ටික හැදුවට පස්සේ ක්‍රමානුකූලව තේරෙනවා මේකේ කිසිම ආකාරයක ගැටලුවක් නොමැති බව. එහෙනම් මේ කළමනාකරන ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයෙන් තමයි අපි තුන්වෙනි අධීරයේ වැඩ ටික ආරම්භ කළේ. තුන්වෙනි අධීරයේ වැඩ ටික ආරම්භ කළේ. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකෙන් නැවත හමු වෙමු ඊළඟ ඔන්ලයින් එකෙන්. එතකොට එන්නසා මතකයිනේ අපිත් එක්ක තුන්වෙනි අධීරයේදී එකතු වෙනවා වරලත් ගණකාධිකාරීවරුන්, ඒ වගේම විගණකයන්, ඒ වගේම බදු උපදේශකවරුන්, ඒ වගේම ශ්‍රී ලංකා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මේ නිලධාරීන්, ඒ වගේම තමයි හරිද මොරටු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් අපිත් එක්ක අහු වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ඉදිරියේදී අනිත් විෂයන් සම්බන්ධයෙන් උත් ඉතාම දක්ෂ ආචාර්ය මණ්ඩලයක් ඔයගොල්ලොත් එක්ක මේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්නේ. බොහොම ස්තුතියි. ආයුබෝවන්.